Let's come to the lesson, unit number 5. Okay, unit number 5. This is a second term lesson. මේ දෙවන වාරයේ අපි සාකච්ඡා කරන පාඩම පළවෙනි පාඩම. Okay. Some students have connected to my previous class. That means I have done the first part of this. මම මේක මුල කොටස කරලා තියෙනවා. But that is very important for the newcomers. Therefore, I'll do it again. මම මේ කොටස නැවත කරනවා. Right? That is not a waste of time. ඒක කාලයක ආදමීමක් නෙවෙයි. අපි ඒක නැවත ඉගෙන ගත්ත දරුවෝ ටිකත් ඉගෙන ගන්න. Let's study this. Aunt Minoli's kitchen. Right? From the topic I start here. මම මාතෘකාව ඉඳලා පටන් ගන්නවා ළමයි ඔයගොල්ලන්ට මෙතන explain කරන්න. බලන්න. Aunt Minoli's kitchen. Here you can see apostrophe S. You can see apostrophe S. What it means? මොකක්ද ළමයි මේ apostrophe S දාලා කරලා තියෙන්නේ බලන්න. Aunt. Aunty කියලා අපි කියන්නේ නේද? Aunty කියලා වචනයක් අපි හදන් තියෙනවනේ. Aunt Minoli. Minoli is a person. That is a woman. Minoli apostrophe S. ළමයි මේ apostrophe S දාලා කරන්නේ of කියන අර්ථය. මේ of කියන එක තමයි apostrophe S. That is shorted and abbreviations. කෙටි කරන්න පුළුවන් එක තැනකදී අනිත් තැනකදී ළමයි possession. Possess කියලා කියන්නේ අයිතිය හඟවනවා කියන එක. Possess means අයිතිය හඟවනවා. මේ බලන්න. I explain you this one. Okay. Example නිමල්. Okay. අපි කියනවා නිමල් ගේ කියලා කියන්න ඕනේ. නිමල් තියෙනවා bag තියෙනවා. Right? නිමල් සහ bag මේ දෙක එකතු කරන්න ඕනේ. මේ දෙක එකතු කරන්න ඕනේ. Right? නිමල් bag කියන්න බෑ. That's wrong. එහෙම කිව්වොත් වැරදි. හරිද? ඒ නිසා අපි කරන්නේ එක්ක මෙහෙම කියන්න ඕනේ. මේ විදිහට කියන්නත් පුළුවන්. Right? The bag of නිමල්. The bag of නිමල්. නිමල්ගේ bag එක. එහෙම කියන්න පුළුවන්. ඒක දිගයිනේ ළමයි. But there are shorted forms. හැබැයි කෙටි ක්‍රම තියෙනවා ඊට වඩා යන්න. මොනවාද? මේ නිමල් bag කියන එක ළමයි අපිට පුළුවන් පාවිච්චි කරන්න කමා එකක්. අපි එකට කියනවා upper comma, that is apostrophe කියලා. Apostrophe එකක් පාවිච්චි කරනවා. apostrophe කියන්නේ උඩින් දාන කමා එක. Okay? එතකොට අපි කියන්නේ නිමල් apostrophe S. Nimal's bag. Can you see this? Nimal's bag. බලන්න මේකට අපි කියනවා right apostrophe used as possession. අයිතිය හඟවන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ කොටස. මේ ඒකවචන පදයක් තියෙන්නේ. right අපි තව වචනයක් ගත්තොත් child කියන එක බලන්න. right child ළමයාගේ. okay තේරුම් ගන්න. ඔය ගේ කියන අර්ථය child's bag ළමයාගේ බෑග් එක. okay apostrophe S. මම ඒකත් එක්ක තව ව්‍යාකරණ කොටසක් ඔබට කියලා දෙනවා මේ බලන්න. දැන් මේ child කියන එකේ බහුවචන තමයි children. CHILDREN children ළමයි. ළමයාගේ බෑග් එක child's bag නම් ළමයින්ගේ බෑග් කොහොමද කියන්නේ? children apostrophe S බහුවචන අපි තිබ්බා මෙතන bags. children's bag. දැන් ඒක අපිට පහසු උනේ it was very easy because there is a different word for the plural. ඒක වචනය වෙන පදයක් බහුවචනය වෙන පදයක් වුණාම අපිට එතන පහසු වුණා. Understood? That's why it is very easy. ඒක පහසුනේ හින්දා. හැබැයි දැන් මේ වගේ තරක් බලන්න. හොඳට බලා ගන්න. boy කියන එක බලන්න. boy කියන එක බලන්න. okay? boy කියන එක බලන්න. මෙතන ළමයි බහුවචන මේක ඒක වචනයි. ඒතර පිරිමි ළමයාගේ කියද්දී apostrophe S. boys පිරිමි ළමයාගේ. boy apostrophe S. අයිතිය හංගවන්න. boys bag. කොන්න මම මේ වචනේම ගත්තා. පිරිමි ළමයාගේ බෑග් එක. දැන් තමයි ඊළඟ ගැටලුව. දැන් child කියද්දි ළමයි children කියලා බහුවචනයක් තිබුණා අපිට. right? boy කියද්දි ළමයි වෙන වචනයක් නැහැ අපිට පිරිමි ළමයි කියන්න.
අපි boy කියන එකේ බහුවචනේ ගන්නේ boy කියන එකේ බහුවචනේ මොකක්ද? boys. simple word. right? ව්‍යාකරණ තේරුම් ගන්න. ඕන මේකට apply කරන්න පුළුවන් මේක. boys. හැබැයි මෙතන දැන් s එක පාවිච්චි කරලා තියෙන බහුවචන කරන්න. බහුවචන කරන්න s එක පාවිච්චි කරලා තියෙන. ඒ නිසා ළමයි මෙන්න මෙතන තිබිච්ච ක්‍රමය මොකක්ද එතන තිබුණේ? මෙතන තිබුණේ ළමයි apostrophe s. apostrophe s. s එක දැම්මේ පස්සේ. හරිනේ? මොකද ඒක වචනේ අයිතිය හංගවන්න. දැන් අපිට බහුවචනය අවසන් වෙන්නේ s එකෙන් නම් බහුවචනය හැදෙන්නේ s අකුර එකතු වෙලා නම් අපි ළමයි එම වචනේ අයිතිය හංගවන්න මේව තියෙන apostrophe එක දානවා කොතනටද? අගට දානවා. තේරුණාද කියන එක? අගට දානවා. මේ මොකක්ද තේරුම? boys. එතකොට කොහොමද එන්නේ? b o y s apostrophe. පිරිමි ළමයින් ගේ. තව උදාහරණයක් අපි ගමු. දැන් girl කියන එක ගැටලුවක් නැහැ. ගෑනු ළමයාගේ කියලා මෙහෙම ලියන්න පුළුවන්. බහුවචන වෙද්දී ළමයි s අකුරෙන් තමයි බහුවචනේ හදන්නේ. right? මේ ප්‍රශ්නේ ආපහු වෙනවා. girl එහෙනම් s එක දැම්මාකට. girls. okay? girls. තේරුණාද? that is singular word. normally the possession is shown. ඒක වචනය පෙන්වන්නේ අයිතිය පෙන්වන්නේ apostrophe s. එම වචනයම s අකුරෙන් එකතු වෙලා බහුවචනය හැදෙනවා නම් අපි apostrophe එක s අකුරෙන් පසුව ගන්න. right. ඕක ඔළුවේ තියාගන්න. මතකද දැන් මේක? මේක මතක තියාගන්න ඕන. right. මම එනවා මෙතනට එනවා. දැන් මම මේ පැහැදිලි කරේ තමයි මාතෘකාව. මොකද්ද මාතෘකාව? එන්නේ මෙහෙම තමයි උනේ දැන් ඕක. ඕකනේ හැදිලා තියෙන්නේ. දැන් උතන තේරෙන්නේ නැහැ නැත්තම්. Minoli's kitchen. මිනෝලිගේ මුළු තැන් ගෙය. මුළු තැන් ගෙය. පැහැදිලිනේ? Minoli apostrophe s. right. මාතෘකාව ආයේ ඔහොම. okay. let's come to the next. here on Minoli we are making a soup for dinner. ඔන්න ඒගොල්ලෝ හදන making a මම ව්‍යාකරණය සහ මේ දේවල් අද කතා කරනවා මේකේ. බලන්න we are making හදමින් ඉන්නේ. අපි දැන් ක්‍රියාවක් කරනවා. we are making what? a soup for dinner. අපි රාත්‍රී ආහාරය සඳහා සුප් එකක් හදා ඉන්නේ. oh wonderful. නියමයි. I love to eat soup. I love to eat means I like to eat soup. මම සුප් බොන්න කැමති. first ඉස්සරලාම let's wash our hands. තමයි let's කියන වචනේ. බලන්න let's L E T apostrophe S. L E T apostrophe S. let's කියන වචනේ පාවිච්චි කරන්නේ ළමයි අපි යම් දෙයක් කරමු කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමු කියලා කියද්දි පාවිච්චි කරනවා ළමයි let's කියන වචනේ. තේරුම් ගන්න. let's go to the bank. let's go to the kitchen. let's wash our hands. okay? let's යමක් කරමු කියන අර්ථය. දැන් ඒක ප්‍රැක්ටිස් කරගත්තා ඔයගොල්ලන්. නිකන් එන්න ගමන් කියන්නේ let's go to the kitchen. අපි kitchen එකට යන්න කැමතිනේ නිතරම සාමාන්‍යයෙන්. ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරියා, දොර ඇරියා, මොනවා හරි නානේ තියෙන ටිකක් කාලි කරලා එනවා. let's යමක් කරමු කියලා සාකච්ඡා කරනවා. all right aunt, we need leeks, tomato. tomato you know, තක්කලි, carrots. දැන් සුප් එකක් හදන්න යන්නේ. this is Upul sir soups right. දැන් Upul sir තමයි සුප් එක හදන්නේ. මම තමයි ප්‍රධාන කෝකියා. දැන් මම කියන දේ සුප් එක හදන්න ඕනේ. හදලා රාත්‍රියට මේක පානය කරන්න. එතකොට හෙට උදේ නැගිටිනකොට පවදා නැගිටිනකොට ප්‍රබෝධමත්ව නැගිටින්න පුළුවන් වෙයි. we need leeks, tomato, carrots, beans, potatoes. you know those? carrots දන්නවා, beans බෝංචි දන්නවා, potatoes දන්නවනේ. හල right. what else? සමල what else කියන්නේ වෙන මොනවද? what else? වෙන මොනවද? තව මොනවද දාන්නේ? pumpkin. pumpkin means වට්ටක්ක, cabbage goa, dal curry. dal and curry leaves. dal parippu, curry leaves karapincha. right?
Senara, can you bring me some garlic? Sudulunu. Sudulunu නෙමෙයි sudulunu. Okay? Sudulunu. තේරෙනව නේද කියන එක? Garlic, can you bring me some garlic? Curry powder. මිරිස් කුඩු කියලා අපි කියන්නේ. Salt and pepper. ගම්බිරිස් කුඩු, ලුණු කුඩු වගේ දේවල්. Where are they? ඒවා කොහෙද කියලා අහනවා. Okay? Where are they? ඒවා කොහෙද? they කියන්නේ මෙතන ඔවුන් නෙමෙයි. බලන්න ව්‍යාකරණේ දැන් අපි තේරුම් ගන්නවා සමහර දරුවෝ තේරුම් ගන්නෑ they කියන වචනේ බලන්න. මේ වචනය okay අපිට මේකේ තියෙනවා කොටස් දෙකක් හැමතිස්සෙම. මේ pronouns වල අපිට හම්බ වෙනවා pronouns වල දැන් I කියන එක, we කියන එක, he, she, it, they, you. මෙහෙමනේ සර්වනාම පද ටික අපිට හම්බෙන්නේ. මේ සර්වනාම පදවල බලන්න මේවල තියෙනවා ළමයි කොටස් දෙකක්. කොටස් දෙකක් තියෙනවා. හරිද? animate and inanimate. animate එකක් තියෙනවා, inanimate එකක් තියෙනවා. right බලන්න I, we, he, she, it, they, you. ළමයි මේවල තේරුම් අපිට හැමතිස්සෙම එනකොට බලන්න there are two ideas. pronouns වල animate and inanimates කියන කියන්නේ. animate and inanimate. animate means පණ ඇති. inanimate means පණ නැති කියන එක. එතන ප්‍රාණවාචී අප්‍රාණවාචී කියලා සිංහලෙන් කියන්නේ. දැන් usage එක ඇතුලේ එහෙම තියෙනවා අපිට. එතකොට මේවා අපිට person කෙනෙකුට කියන්නත් පුළුවන්. පුද්ගලයෙකුට කියන්න පුළුවන් thing. දෙයකට කියන්නත් පුළුවන්. right? දැන් I එකේ නෑ එහෙම. we එකෙත් නෑ. he එකෙත් නෑ. right? she එකෙත් නෑ. හැබැයි අපිට you එකෙත් නෑ. මෙන්න මේ දෙකේ තියෙනවා. මොන දෙකේද? it සහ it එකයි දෙකේ අපිට හම්බ වෙනවා animate and inanimate. දැන් it කියන්නේ සතෙකුට කිව්වොත් මොකද කියන්නේ? ඌ කියන එක. නමුත් අපිට පුළුවන් ෆෝන් එකට ඕනනම් කියන්නේ මොකක් කියලාද? it කියලා. ඒක වචනයිනේ මේක. එහෙනම් අප්‍රාණවාචී ඒක වචන. අප්‍රාණවාචී ඒක වචනේ වට අපිට පුළුවන් it පාවිච්චි කරන්න. අප්‍රාණවාචී inanimate plurals බහුවචන වලට අපිට පුළුවන් පාවිච්චි කරන්න they කියන එක. එහෙනම් මේක තේරුම ඒක කියන්න පුළුවන් ඒක කියන්න පුළුවන් they කියන්නේ ඒවා කියන්න පුළුවන්. ඒවා බහුවචනයි. okay බහුවචනයි. right තේරෙනවනේ පුතේ? දැන් මේවා ලියාගත්තේ නැතොට කමක් නැහැ. ඔළුවට දාගන්න. දැන් පන්තියේ ඉන්නකොට අහගෙන ඉඳලා ගන්න දැනුම තමයි මේ තියෙන්නේ. දැන් අනිත් ටික අභ්‍යාස ටික ඔක්කොම යනවා. මම කරනවා ඔයගොල්ලොත් එක්ක. දැන් මේ තියෙන listening. දැන් මම ව්‍යාකරණ කොටස් මෙහෙම තැන් තැන් වල කතා කරනවා. දැන් මේව මතක තියාගන්න ඕනේ. එතකොට it කියන එකේ animate inanimate පණ ඇති පණ නැති දෙකම පාවිච්චි කරන්න පුළුවන්. බහුවචනේ they ඒකත් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. right මතක තියාගන්න. දැන් අපි කියමු පොත් ගොඩක් ගැන අහන්නේ කියලා. අම්මා අහනවා කොහෙද? පොත් ටික කොහෙද තියෙන්නේ? අපි කියනවා ඒවා මේසෙ උඩ. දැන් කොහොමද සිංහලෙන් කියන්නේ? ඒවා කියන්නේ මොනවද? they අන්න තමයි මේ මෙතන එනවා එහෙම එකක්. මේ බලන්න. right? yes and sorry. let's see that. Where are they? දැන් මෙතන මේ they කියන්නේ මොනවද? ඔවුන්ද නෑ ළමයි. ඔවුන් කියන එක නෙමෙයි කියන්නේ. ඒවා දැන් මෙතන සෙනාරට කිව්වනේ අරන් එන්න කියලා මොනවද බඩු වගේක් මේ තියෙන ලිස්ට් එකම. සෙනාර අහනවා where are they? ඒවා කොහෙද තියෙන්නේ? ඒවා. you understand? this is simple grammar. මෙව්වත් තේරුම් ගන්න බැරි නම් ළමයි usages එන්නේ නැහැ අපිට. තේරුම ගන්න බැරි නම් අපහසු වෙනවා. right? ඒ නිසා ඔබ තේරුම් ගන්න. ආන්විය they are මෙතනත් කියන්නේ මොනවද? එව්වා. they are in the cupboard. ඒවා cupboard එකේ තියෙන. here right here they are. මේ තියෙන ඒවා. right මේ එකම වචනේ බලන්න ඒවා කියන අර්ථය. shall I wash the vegetables? අපි vegetables wash කරමුද? yes please. Himaya, can you peel the potatoes? Potato, you know. Onions. Onion. Onion means lunu. Yes, carrots, you know. Yes, aunt, I'll do that. මොකද මේ I'll කියන්නේ? I will කියන එක තමයි I'll කියන්නේ. Short form. Okay? Right. Very good. What are you doing, Lakshita? මොනවද ලක්ෂිත කරන්නේ?
What are you doing? මොනවද දැන් කරන්නේ? I am washing a pot. මම pot එකක් හොදන. What is pot? Pot means භාජනයක්, උයන එකක්, උපකරණයක්, right? ඇතිරියක්. Oh, good. Wash a spoon. Spoon means handle. Now, clean the beans and wash all the vegetables. Shall I do it? තේනාරාන මම කරන්නද ඒක? Yes, please. Who can cut the vegetables? කාටද කපන්න පුළුවන්? එළවලු into small pieces. ළමයි මම තව ව්‍යාකරණයක් කියලා දෙනවා මේ බලන්න. ඔබට පුළුවන් මේ who කියන වචනේ වාක්‍යයක ඍජුවම පාවිච්චි කරන්න. question එකක් හදද්දි who කියන වචනේ ක්‍රියාපදෙත් එක්ක තියන්න පුළුවන්. කවුද වැඩ කරන්නේ? Who works? එක singular. Who works? කවුද යන්නේ? Who goes? කවුද එන්නේ? Who comes? පැහැදිලි තමයි. ක්‍රියාපදේ ඍජුවම තියන්න බෑ. අනිත් ඒවාල වැඩ කරන්න බෑ. මෙතන පුළුවන් මේ who can cut? කාටද කපන්න පුළුවන් කියලා එතන අහන්නේ. Who cuts කියලා හෙව්වොත් කවුද කපන්නේ? You understand? තේරෙන්නේ දරුවන්ට කියන එක. මෙන්න තව ව්‍යාකරණයක්. මම ව්‍යාකරණ කොටස් තුනක් කතා කරා. තවත් ඩයලොග් එක අපි ඉස්සරහට තියෙනවා. Right, we'll do it. අපි කරන්නම් ඒක. Aunt Minoli, I'll dice the tomato. Tomato means tomato තක්කාලි dice කරනවා කියන්නේ ඒවා. Yes, කපනවා. That means like peeling. Peel කරනවා වගේ idea එකකින් dice කියන එකේ dice කියන්නේ කොටස් වලට කපනවා. කැබලි වලට කපනවා. Not into small pieces. කුඩා කුඩා කැලි නෙමෙයි ඈ. Small pieces නෙමෙයි. And chop the garlic. Chop අපි කියන්නේ chop කරන්නේ. chop කරනවා. chop කියන්නේ මොකද? තලනවනේ. තලනවා. Right? Garlic. Right? Garlic means සුදුලුණු. Shall I light the fire? Light the fire. මම ගින්දර අවුලවන්නද? All right. Now add the vegetables and pour some water into the pot. Right. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? ඕන දැන් ඔක්කොම කපලා wash කරලා ඔක්කොම කරලා ඉවරයි. දැන් soup එක හදන්න ready කරලා තියෙන්නේ. All right. Now add the vegetables. Vegetables ටික add කරන්න and pour some water into the pot. Pour some water. Pour means what? වක් කරනවා. Water. වතුර වක් කරනවා. වතුර අවශ්‍ය ප්‍රමාණයට. Now put the other ingredients. ඊළඟ වචනේ ළම අපිට හම්බ වෙනවා මොකද? Ingredients. Important word. Right? අකුරු වටපාඩම් කරන්න ඕන මේ වගේ වචනවල. මේවා නිකන් මතක හිටින්නේ නැහැ. දැන් මිනෝලි කියලා හිතලා ලිව්වට කට් කියලා ඔළුවට ආවට ingredients කියලා ලියන්න ගියාම ළමයි අකුරු වරද්ද ගන්නවා. INGREDIENTS ingredients. අඩංගු ද කලමනා කියලා කියන්නේ. Right. And let it boil. boil කියන්නේ උණු වෙනවා. තැම්බෙනවට boil කියන්නේ. වතුර නම් උණු වෙනවා. අනිත් දේවල් නම් තැම්බෙනවා. It smells good. Oh Himaya, add a pinch of salt and pepper. Pinch of salt, ලුණු ටිකක් දාලා, pepper ගම්බිරිස් ටිකක් දාන්න. And put off the fire please. ඊට පස්සේ මොකද කරන්නේ දැන්? සුප් එක ඔන්න හදාගෙන යනකොට ගින්දර බාගෙට දැම්මුවාට පස්සේ නිවෙන්න ආරිනවා. නැත්තම් ගින්දර off කරනවා. Put off. Put on. Light on, light off. Like that. All right, I'll do it. Lakshita, please put the tablecloth. Let's have dinner now. Tablecloth එක දාන්නලු. Let's have the dinner now. අපි dinner එක ගමු. Now we have come to the activity number 1. අපි activity number 1 එකට ආවා. Here are the steps to make a soup. Read and match the pictures. බලන්න ළමයි මේකේ කොහමද soup එක හදන්නේ කියලා. දැන් මේ තියෙන විදිහ නම් soup එක හදන්න ලේසි නේද ළමයි? 1 2 3 4 5. There are 5 pictures here given. There are 5 steps given. We have to match these ones, right? Okay. දැන් මෙතනින් 1 2 3 4 5. බලන්න මේක අඳුර ගන්න පුළුවන්ද කියලා. Wash the vegetables. What is the number? What is the number? Number 1. Cut the vegetables into small pieces. Number 5. බලන්න ඕගොල්ලෝ අඳුර ගන්න. Okay. Put them into a pan and add water. Sauce pan එකට දාලා වතුර දාන්නලු. Okay? මොකද ළමයි කරන්නේ? Put them into pan and add water. First one, number 2, wash the vegetables. Second one, this one. Third one, 4. Add some pepper, salt and then cook. That is number 1. Now let's enjoy the soup number 3. හරි නේද පුතේ? answers ටික okay බලන්න ඕගොල්ලොත් ගන්න. මේ විදිහට තමයි එන්න ඕනේ. අපි යනවා දෙවෙනි අභ්‍යාසයට. Then
Now strain it to a cup. ඊට පස්සේ කප් එකකට දාන්නලු. Boil some water. උණු වතුර උණු කරන්නලු. දැන් මේ තියෙන order එකට නෙමෙයි. First one boil some water. Okay? දැන් ඔයගොල්ලෝ order එක හදාගන්න. Boil some water. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? Pour the boiled water into the teapot නේ. දෙවෙනි එක මෙතන නේ අභ්‍යාසය. Right? Okay? ඊට පස්සේ add tea leaves and keep it for a few seconds. Tea leaves දාලා ටික වෙලාවක් තියන්න ඕනේ. Number 4 එකේ කියනවා now strain it to a jug. ඊට පස්සේ jug එකකට දානවා. දාලා තමයි sugar and milk add කරන්නේ. ඊට පස්සේ stir well හොඳින් කූරු ගන්නවා. Okay? Now strain it to a cup. ඊට පස්සේ cups වලට දානවා. Okay? Now strain it to a cup. ඔහොම තමයි තේක හැදෙන්න ඕනේ. දැන් පිළිවෙල හැදිලා ඇති. Hello. බලන්න මේ paragraph එකේ red letter words රතු අකුරෙන් තියෙන වචන සෙට් එකක් තියෙනවා. So what are those? I, P, M, D, it. So that means I, C, L, like that. There are few words. Okay. The beginning of the letters red in color. රතු පාටින් දීලා තියෙන ළමයි. I am Purni. My birthday falls in December. It's on Christmas Day. Last year on my 10th birthday, my father and I went to Nicoli bookshop. It was a Wednesday. He bought me 2 books. They are Madoldu and Harry Potter. ළමයි බලන්න මේ මුල අකුරු වල තියෙන විශේෂත්වය. What is the speciality of these words? Here I, P, M, December, it I, Christmas C, last L, it was it, Wednesday W, he H, they T, Madoldu M, duwa D, Harry Potter H, Potter means P. මෙතන අපිට හම් වෙන වචනවල අපි ඉගෙන ගන්න ළමයි the capital letters. Capital letters, where the capital letters are used. කොතනද අපි capital letters පාවිච්චි කරන්නේ? Right? ඔන්න ළමයි මේ කොටස ඔහොම තියාගෙන right? අපි ඊළඟ කොටස පෙන්නනවා ව්‍යාකරණය. ව්‍යාකරණයේදී ඔබ බලන්න මේක මොනවද තියෙන්නේ බලන්න ළමයි. I means pronoun එකක් I කියන්නේ. Okay? Wherever you write I, ඔබ කොතන I ලිව්වත් I capital වෙන්න ඕනේ. තේරුණාද පුතේ? I කොතන ලිව්වත් ඒක capital. That is in Sinhala, right? මම කියන තේරුමෙන් I ලියද්දී වෙන වාක්‍යයක ලියද්දී නෙමෙයි. මම කියන තේරුම තියෙනවා. Okay? And here Purni. ඒ කියන්නේ Purni කියන එක කොහෙ ලිව්වත් capital වෙනවද? නෑ ළමයි. Purni not only the Purni but also the your names. All the names, that means proper nouns. විශේෂ නාමයක්. විශේෂ නාමයක් අපි පාවිච්චි කරනවා නම් for a person, animal, thing or place අපි අනිවාර්යයෙන්ම මුල අකුර capital වෙන්න ඕනේ. Second. My birthday කියද්දි ළමයි M අකුර capital උනේ ඇයි? That is the first letter of the sentence. වාක්‍යයේ පළවෙනි වචනේ පළවෙනි අකුර. ඒ කියන්නේ වාක්‍ය පටන් ගන්නකොට මුල අකුර අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද? capital වෙන්න ඕනේ. capital වෙන්න ඕනේ. Right? My birthday falls in December. ළමයි proper nouns විශේෂ නාම මොනවාරද දෙන්නේ? month එකක්, day එකක්, name එකක්. Okay? season එකක්. Okay? place එකක්, thing දෙයක් විශේෂයෙන් පෙන්වනවා නම් එතන මුල අකුර capital. දැන් December කියන්නේ month එකක්. Okay? Wednesday, Thursday කියන්නේ day එකක්. මුල අකුර capital. ඒ නිසා D capital. It කියන එකේ මුල අකුර capital පළවෙනි වචනේ නිසා. Christmas කියන්නේ function එකක්, උත්සවයක්, මුල අකුර capital වෙනවා. Last කියන්නේත් මුල වාක්‍යයේ මුල වචනේ. I කියන එක දැන් කිව්වා නිකොලි කියන්නේ නමක්. ඒකත් පැහැදිලි ඔබට. මෙතන it was කියද්දි මුල අකුර, Wednesday කියන්නේ දිනයක්. He කියද්දි මුල වාක්‍යයේ පළවෙනි වචනේ, they කියද්දිත් එහෙමයි. Madoldu and Harry Potter proper nouns. විශේෂණ නාම නේ ළමයි. විශේෂණ නාම. එහෙනම් capital letters, where the capital letters are used. Capital letters පාවිච්චි කරන්නේ මොන තැන්වලද? Okay? මොන තැන්වලද? ඔන්න කීපයක් අපි කතා කරා. මම මේ ටික වෙනම දෙනවා ලියා ගන්න. right? මේ note එකක් දෙනවා.
අපි මේ පොතේ තියෙන ටික චුට්ටක් කියමු අපි බලන්න. ඔය කියව දේවල් ටික ඔලුවට එනවද කියලා බලන්න ඉපැ ඉස්සෙල්ලා. Find the words written in capitals. Write them in your book. He bought me 2 books. Find the words written in capitals. Write them in your writing book. අපිට කියන්නේ මේකේ capital වලින් තියෙන වචන ටික මෙතන ලියන්න කියලා. අපි දන්නවනේ මේ capitals තියෙන මොනවද කියලා. right ඒ ටික ඔයගොල්ලෝ මෙහෙම ලියන්න ඕනේ. right මෙන්න මෙතනට එන්න. Use capital letters correctly. Capital letters මෙන්න මේ දීලා තියෙනවා ළමයි. Capital letters නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔය කිව්ව දැනුමත් එක්ක ෆන්ක්ෂන් එක උත්සවයකට day එකක් month එකක් proper noun එකක් නේද ළමයි? I කියලා තිබුණොත් මුල අකුරු capital එකවනේ. එහෙනම් ළමයි text book එකේම pencil එකක් අරගෙන මෙතන capital වෙන ඒවා ටික round කරන්නකෝ. මේකෙම capital වෙන ඒවා ටික round කරන්නකෝ text book එකේ. එතකොට ඔයගොල්ලෝ අඳුර ගන්නවනේ round කරන්න. Capital letters correctly use. National Day මුලාකුර capital. Okay, ඇයි ළමයි capital? That is a function. උත්සවයක විශේෂ උත්සවයක්. Continent of Africa. අප්‍රිකානු මහද්වීපය. Continent of Africa. Africa means capital. හරි නේද පුතේ? විශේෂ නාමයක්නේ. Continents of the world. Okay, continents 7ක් තියෙනවා. Asia, Africa, right, Antarctica, North America, South America, Australia. Right, මේ විදිහට ළමයි මුල අකුරු capital වෙන්න ඕනේ. Okay? 5 continents කියන එකත් capital වෙන්න ඕනේ. Continent. 5 Great Lakes. පංච මහාවිල්. 5 කියන එකේ ඉඳන් capital ළමයි. මොකද විශේෂ නාමයක් දීලා තියෙන්නේ. Okay? පංච මහාවිල් කියන්නේ special name එකක්. Good Friday. Good Friday is a special day. මහා සිකුරාදා. Capital. සෙන්රත් පර්ණ විතාරණ proper noun එකක් විශේෂ නාමයක් මුල අකුර capital. පර්ණ විතාරණ P capital. රාසික් proper noun මුල අකුර capital. ආලෝක hospital special name given to hospital. hospital එකට දුන විශේෂ නාමයක්. එතකොට ආලෝක A capital hospital H capital වෙනවා. සාමාන්‍යයෙන් hospital කියන එක capital වෙන්නේ නැහැ. තේරුණාද කියන එක? සාමාන්‍ය hospital කියන වචනේ capital වෙන්නේ නැහැ. But here specially given it. විශේෂයෙන් දීලා තියෙන්නේ. ඒ නිසා ළමයි ඊතර capital වෙනවා. ඔව් place එකක් උනත් capital වෙනවා පුතේ. මේක capital වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි ඒ නාමය special අරගෙන තියෙනවා නම් මොකේට හරි. දැන් මේ ආලෝක කියන hospital එකට ආලෝක hospital කියද්දි මුල අකුර capital වෙන්න ඕනේ. ඊළඟට ඒ වචනේ මුල අකුරක් විදිහට පටන් ගත්තොත් එහෙම වාක්‍යයක එතනදිත් capital වෙන්න පුළුවන්. හරිද? නැත්තම් සාමාන්‍ය වාක්‍ය මැද තියනවා නම් capital වෙන්නේ නෑ ළමයි. ඒක capital වෙන වචනයක් නෙමෙයි සාමාන්‍ය. Okay. Albert Einstein මුල අකුර දෙකම capital. මුල අකුරු දෙකේම Albert සහ Einstein. Thursday the 19th May. Thursday T capital. May month එකක් M capital. Okay. Sri Lanka SL දෙකම capital. I refer to self. මම කිව්වේ මම කියන අර්ථයෙන් නම් I කියන එක capital. Now you got idea? අදහසක් ආවද පුතේ ඔයගොල්ලන්ට? මොන capital වෙන හැටි. Circle the mistakes and rewrite the sentences correctly. මේකේ mistakes තියෙනවා circle කරලා නිවැරදි කරමු. මේකෙත් capital වෙන්න ඕන තැන් ටික බලන්න circle කරගෙන යන්න. circle round කරන්නේ capital වෙන්න ඕන තැන් ටික. I am Rahim Adudi. I කියන එක capital වෙනවා ළමයි. Rahim R Adudi A. I live in I. දෙමට කොට D. My birthday my. November N. My favorite subject M. English E. My sister my. I. Right. Chocolate C. I want to be a manager one day. එච්චරයි. ඔන්න ළමයි හරිද කියලා බලන්න. We end a question with a question mark. She goes to the post office.
ඇය post office එකට යනවා. We end a question with a question mark. Question marks ගැන අපි කතා කරන්නේ. Question marks කියන්නේ another punctuation marks. තවත් විරාම ලක්ෂණයක් තමයි question mark කියලා කියන්නේ. දැන් බලන්න she goes to the post office කියන sentence එකක් question එකක් වෙනකොට does she go to the post office ඔන්න question mark එක ඇවිල්ලා. question mark එක ඇවිල්ලා. පේනවද ළමයි? ඒ කියන්නේ question එකක් අපි question mark එක පාවිච්චි කරන්නේ කොහෙදද? question එකකදී පාවිච්චි කරනවා. ඒක ඉතරයි ළමයි ඒක දැනගන්න ඕනේ. Are they at home? question එකක් අග මොකද්ද තියෙන්න ඕනේ? question mark එක තියෙන්න ඕනේ. full stop එක කොහෙද තියෙනවද බලන්න. right show that a sentence has ended. වාක්‍යයක් අවසන් වුණාම මේ තියෙන්නේ. end එකේ question mark full stop එක තියෙන්න ඕනේ. to show that an abbreviations කියලා කියන ළමයි කෙටි යෙදුම. කෙටි යෙදුමක් කියලා කියන්නේ Mr Mrs Miss කියන තැන්වල okay දැන් මේ Mr කියන වචනේ තමයි full stop MR full stop කියන්නේ නේද ළමයි mistress කියන එක තමයි MR S කියන්නේ තේරුණා නේද මේ වගේ කෙටි කරන තැන් වල මොකක්ද දෙන්නේ full stop එක දෙනවා okay as a decimal point මොකද decimal point කියන්නේ decimal කියලා කියන්නේ දශම ස්ථාන මේ 10යි 30යි am වගේ තැන් වල බලන්න full stop එක තියන්න ඕනේ right ඔබට පැහැදිලිද ඒක question mark එකයි full stop එකයි activity 4 එකේ බලන්න activity 4 එකේ වාක්‍ය තේ ආවිෂ්ක කරමු බලන්න කොහොමද දෙන්නේ කියලා ඉක්මනින් කරන්න බලන්න question mark එකේ ඉන්න ඕනේ කොතනද full stop එකේ ඉන්න ඕනේ කොතනද right බලන්න what's the time Mr Wolf කිව්වොත් ඔන්න question mark එක ආවා do you want another piece of cake මේක question එකක් මේක එතනින් තමයි අඳුර ගන්න question කියලා I need a break full stop it is 5 pm now may I come in මම ඇතුළට එන්නද teacher did the dairy farmer find its cow dairy farmer කියන්නේ කිරි ගොවියා mother needs sugar and make tea full stop what color is it question mark was it raining in the morning question mark it will be sunny tomorrow full stop පැහැදිලිද දැන් activity 5 වලට එන්න ඕනේ activity 5 කියන්නේ ලක්ෂ්ම කදිරගාම ගැන තියෙන්නේ ලක්ෂ්ම කදිරගාම කියන මහත්මයා ගැන තියෙනවා අපිට කියනවා insert full stop correct places මේක එක දිගටම ලියන් ගිහලා තියෙන්නේ correct place එකේ full stop එක තියන්න ඕනේ ඔයාලා දැනට full stop එක මේ ඡේදය ඇතුළෙම තියන්න මේ තියෙන ගජමන්න ඕන ගැන මේකෙත් full stop එක අදාළ තැන ඔයගොල්ලෝ තියන්න ලියන්න යන්න එපා අලුතෙන් දැම්මම මේ තියෙන්නේ මොහිදින් බැග් ගැන මේකෙත් full stop එක අදාළ තැන තියන්න let's start again අපි ආයතරයක් යමු අභ්‍යාස සාකච්ඡා කරන්න බලන්න ලක්ෂ්ම කදිරගාම දැන් අභ්‍යාස කරලා ඇතිනේ ඔයගොල්ලෝ where the full stop comes where the right full stop එක කොතනද දෙන්නේ බලන්න I'll explain the words also here mentioned මම මේකේ තියෙන වචන පවා ඔයගොල්ලන්ට කියනවා right බලන්න Lakshma Kadrigama was a Sri Lankan diplomat. Okay, let's see that. What is diplomat? Diplomat means Tanapativaraya. Diplomat කියන්නේ Tanapativaraya. Okay. Then politician. Politician means Deshapalaknya. Deshapalaknya. And a lawyer. Lawyer means what? Neetitnya. Okay. Then බලන්න ලක්ෂ්ම කදිරගම was a Sri Lankan diplomat, politician and lawyer. ඔන්න full stop එකක් එනවා මෙතන. He was born on the 12th of April 1932 in Colombo, right? Full stop එකක් එනවා. He studied at Trinity College, Kandy, University of Ceylon and at Balliol College, Kandy, right? Balliol College, Kandy, full stop. He served as minister. Serve means සේවය කළා. As a minister, ඇමතිවරයෙක් විදියට. Foreign affairs, විදේශ කටයුතු. Right? Of Sri Lanka from 1994 to 2004. 1994 94 ඉඳලා 2004 වෙනකම්. Full stop. He was a great son of the soil. තමයි great son of the soil. Soil කියන්නේ පසනේ. ඔහුමේ භූමියේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් great son of the soil
right? Full stop. We respect him for his good work. Full stop. Respect. Garu karanawa. Respect කියනවා garu කරනවා. බලගන්න. Gajaman Nona. Okay? Gajaman Nona was a famous Sri Lankan poet. එහෙනම් ඔන්න දැන් Gajaman Nona ගැන අපි ඉගෙන ගන්නේ poet කියන්නේ කවියනේ. poet කියන තැන full stop එකක් තියෙන්න ඕනේ. famous කියන්නේ ජනප්‍රිය. adjective එකක්. her real name is සැබෑ නම Donna Isabella Cornelia. Full stop. Donna Isabella Cornelia. Okay? She was born on the 10th of March 1746 in Kolpiti. Kolpiti කියලා කියන්නේ කොල්ලු පිටිය. Okay? Kolpiti. Full stop. She was well known. Well known කියන්නේ famous කියන එක. Famous for her ability කියන්නේ හැකියාව to write and recite. Recite කියන්නේ ගායනා කරන්න. Important Sinhala poetry. She learned Sinhala from Pandit Koratota Thero. Koratota Thero full stop. Koratota හාමුදුරන්ගෙන් තමයි සිංහල ඉගෙන තියෙන්නේ. Gajaman Nona passed away. ළමයි passed away කියලා කියන්නේ මිය යනවා. මිය යනවා pass away die. Passed away. How is? කොහමද මිය ගියේ? On the 15th December 1914. She was 56 years old when she was died. Right? 1914 full stop. She was 56 years old when she died. Full stop. On a full stop in authentic. Mohiddin Beg was a popular Janapriya Sri Lankan musician. Sangeetඥයෙක්. He was born on 5th of December. December 5 තමයි ළමයි ආ ඉපදිලා තියෙන්නේ. අවද්ද? Mohiddin Beg 5th of December. මමත් ඉපදුනේ December 5 තමයි. අපි දෙන්නම එක වයස නෙමෙයි හැබැයි. එක වයස නෙමෙයි. මෙයා 1919 right 1919 but I am not in 1919 okay. දැන් මේ වෙනකොට වයස කීයද හිතාගත්තා ඉන්නේ 19 ඉපදුනා නම්. He came to Sri Lanka from Tamil Nadu. Tamil Naduෙන් ආවේ. In all the right full stop එක යනවා මෙන්න මේ තැන් වල. Musician right 19 he came to Sri Lanka from Tamil Nadu India although right India full stop කියන මෙතන full stop එක although කියන්නේ උවත් කියන අර්ථය උවත් although he was not a Buddhist ඔව් බෞද්ධයෙක් නොවුනත් most of his songs had Buddhist themes full stop ගොඩාක් ඔහුගේ තේමා බෞද්ධ තේමා තියෙනවා even today after many years of his death අද පවා ඔහුගේ මරණයට පස්සේ පවා right even today after many years of his death we hear his songs Beg's son Ishaq right Beg's son Ishaq so also a singer full stop Mohiddin Beg was the first Sri Lankan to sing with Lata Mangeshkar full stop he passed away මිය ගියා 4th of November 1991 91 තමයි මියන් right ඔන්න අපිට අයිඩියා එකක් ආවා full stop එක එනවන තැන් ටික හරි ඊළඟට යනවා ළමයි අපි ඊළඟ කොට සාකච්ඡා කරන්න comprehension අවබෝධයේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න යන්නේ an apple a day keeps the doctor away means what ඔබ apple ගෙඩියක් කනවා නම් මොකද කියන්නේ පොත් අයින් කරලා කන්න කියලා apple කනවා නම් keeps the doctor away වෛද්‍යවරයා මුණ ගැහෙන්න ඕනේ නෑලු that means if you eat fruits not only the apple but also the fruits okay right ඔබ fruits කනවා නම් your protection is done by the fruits that means පළතුරු වලින් ඔබේ ආරක්ෂාව that is the development of immunity system ප්‍රතිශක්තිකරණ පද්ධතිය ළමයි හොඳයි පළතුරු කන්නේ it means ඒ කියන්නේ වෛද්‍යවරයා හම්බෙන්න ඕනේ ළමයි ප්‍රතිශක්තිකරණේ නැතෝ ගියාමනේ නේද ළමයි ප්‍රතිශක්තිකරණය තියෙනවා නම් ලෙඩ හැදෙන්නේ නැහනේ ලෙඩ හැදෙන්නේ immunity නැති වුණාම ඉතින් immunity හැදෙන්නේ ළමයි if you have eaten fruits පළතුරු කනකොට ළමයි ලෙඩ හැදෙනවා අඩු වෙනවා දැන් තියෙන පළතුරු කාපුවම ලෙඩ හැදෙනවා fruits and vegetables okay fruits and vegetables
bread, cereals and potatoes. මේ පැත්තේ තියෙනවා bread, cereals and potatoes, that is carbohydrates. Here fruits and vegetables, vitamins and minerals. Here meat, fish and eggs, protein. Here milk and dairy foods, protein, as well as fats and oil. Okay? ඔක්කොම තියෙනවා. This is food containing fat and sugar. මේවා ළමයි මේ ලිස්ට් එක ගත්තොත් එහෙම fat and sugar තියෙන ලිස්ට් එක මේ තියෙන්නේ. Okay? Right. අපි foods ගැන ඉගෙන ගන්න යන්නේ මේ කොටසෙන්. බලන්න. Food is an important part of our life. Important part of our life. Foods ආහාර කියලා කියන්නේ අපේ ජීවිතයේ වැදගත් කොටසක්. There are 5 main nutrients in the food. Nutrients කියන්නේ පෝෂ්‍ය පදාර්ථ. පෝෂක පහක් තියෙනවා. Nutrients බලන්න වචනේ nutrients. Right? Nutrients. Main nutrients 5. Okay? They are carbohydrate, vitamins, minerals, protein and fat. Fat කියන්නේ මේ දේ. Cereals ධාන්‍ය. Cereals ධාන්‍ය. Okay? Cereals ධාන්‍ය like rice and wheat. Rice සහ wheat. Wheat කියන්නේ තිරිඟු. තිරිඟු ඔබ දන්නවා තිරිඟු කියන ඒවා. තිරිඟු පිටි කියලා කියන්නේ පාම් පිටි. පාම් පිටි ඕගොල්ලෝ ගෙලින්නේ පාම් පිටි. දන්නවනේ? Right? And yams අල. Like sweet potatoes. Sweet potatoes කියනවාද? බතල බතල. බතල. And manioc. manioca. manioca ලියන්න බෑ නේද? manioca කියලා ලියා ගන්න බැරුව ඇති ඔන්න දැන් ෂුවර් එකටම. manioca කියලා තමයි ලියන්න වෙන්නේ. manioc. නේ? manioc have carbohydrates. දැන් මොනවද carbohydrates එක මතක තියාගන්න. carbohydrates කියන්නේ පිෂ්ඨය. මතක තියාගන්න. While foods like milk and fish. කිරි සහ මාළු වල තියෙන මොනවද? කිරි මාළු වල මොනවද තියෙන්නේ? කිරි මාළු නෙමෙයි කිරි සහ මාළු. eggs, beans, dal. dal කියන්නේ පරිප්පු. gram කියන්නේ මොනවද? කඩල. have protein. ඒ වල තියෙන protein. දැන් වෙන වෙනම වෙන් කර ගන්න ඕනේ. ඒ ලිස්ට් එකේ තියෙන protein. milk and dairy products. කිරි නිෂ්පාදනය. කිරි සහ කිරි නිෂ්පාදන. like cheese, butter, yogurt. ඒ වල තියෙන මොනවද? fat. මේ දේ තියෙන්නේ. while fresh vegetables, නැවුම් පළතුරු and fruits as well as green leaves. green leaves කියන්නේ පලා වර්ග, fruits vegetables වල මොනවද තියෙන්නේ? vitamins and minerals තියෙනවා. vitamins and minerals. These nutrients are very important for us for many of reasons. මේ nutrients ඕන. what are the nutrients? carbohydrate, protein, vitamins, minerals and fats and oil. right? දැන් මේ foods ගැන අපි කතා කරේ මොනවද මේවා තියෙන්නේ කියලා. then reasons කියන්නේ හේතු. carbohydrates and fat gives energy. බලන්න carbohydrates සහ fat වලින් හම්බෙන energy. okay? while proteins help to grow. protein for the growth of the body. ශරීර වර්ධනයට තමයි protein උදව් වෙන්නේ. grow. vitamins and minerals important for fight disease. fight disease කියන්නේ රෝගත් එක්ක fight කරන්න. to protect our body. ශරීරය ආරක්ෂා කරන්න. they are the fighters in the body. ශරීරයේ ඉන්න සටන්කරුව තමයි ළමයි. vitamins and minerals. that's why we are asked to eat fruits and vegetables. නිසා තමයි පළතුරු වෙලවලු වැඩිපුර කන්න කියලා කියන්නේ. you should drink plenty of clean water. plenty කියන්නේ plenty නෙමෙයි. plenty කියන්නේ plenty නෙමෙයි. plenty බහුල. clean water බහුල ගොඩක් බොන්න ඕන. it helps in digesting. digesting කියන්නේ ජීර්ණය වෙනවා. වචන ලියා ගන්න. digesting ජීර්ණය වෙනවා. the food and you should also stay away from fast ක්ෂණික junk. ඔය salty foods කියලා කියන්නේ junk foods කඩේ තියෙන නිෂ්පාදිත ආහාර තියෙන junk foods because they are harmful to our health, our body. ඒවා harmful means අහිතකරයි අපේ ශරීරය. we have to eat healthy food. නිරෝගී ආහාර ගන්න ඕනේ. for breakfast, lunch, right, and dinner. and as the doctor say to be healthy, වෛද්‍යවරු කියන විදිහට to be healthy, නිරෝගී වෙන්න we should have what? our breakfast like a king. breakfast එක රජ කෙනෙක් වගේ කන්න ඕනේ. කොහමද? ඔටුන්නක් දාගෙන රජ කිට් එකක් ඇඳගෙන නේද? ලොකු පුටුවක ඉඳගෙන
එහෙම කන්න ඕනේ. එහෙමද කියන්නේ? කිං කෙනෙක් විදිහට කන්න කියන්නේ. එහෙමද කියන්නේ? right? නැත්නම් කොහමද? It's like a big ලොකු plate එකක් full of all the nutrients. සියලු පෝෂක අඩංගු ලොකු ආහාර වේලක් උදේට ගන්න කියලා කියන්නේ. breakfast and a dinner like a beggar. රාත්‍රී ආහාරය හිඟන්නෙක් වගේ කණ්ඩලු. like a beggar කියන්නේ හිඟන්න. ඒ කියන්නේ කොහොමද ළමයි? පරණ ඇඳුමක් ඇඳගෙන දත් මදින්න නැතුව අපිරිසිදුව ඉඳගෙන නේද ඔය බිමින් ඉඳගෙන කොලේක දාගෙන කන්න කියලා කියන්නේ. එහෙමද කියන්නේ? නෑ අපි හිඟන්නේ කොහම එහෙමනේ හිතාගන්නේ නෑ ළමයි. A small quantity කියන්නේ පොඩ්ඩක් කන්න රැයට පොඩ්ඩක් කන්න කියලා කියන්නේ. ඒතර තමයි හොඳට නිින්ද යන්නේ. නැත්තම් බුද්ධිමතට නිින්ද යන්නේ. බුදිනවා කියන්නේ කනවට කාලා නිින්ද යනවා. හෙන ගැහුවා වගේ පත බෑ වෙනවා ඊට පස්සේ. ඒ නිසා ළමයි රැයට චුට්ටක් කාලා උදේට ගොඩාක් කන්න ඕනේ. because the day start with the breakfast. දවස පටන් ගන්නේ breakfast එකත් එක්ක හින්දා. understood? right. දැන් මේ paragraph එක ඔබට තේරෙන්න ඕනේ. දැන් මේක කතා කරා අපි foods ගැන. secret, the best food is what your mother prepares in her kitchen. ගෙදර අම්මා හදන කෑම තමයි ළමයි best foods කියලා කියන්නේ. හොඳම ආහාර. right. මෙන්න අභ්‍යාස activity 6 එක ළමයි. read and fill in the table. මේක කියවලා අභ්‍යාස ලියන්න ඕනේ. ළමයි මේ පැත්ත ලියන්නේ nutrients ටික. carbohydrate, protein, vitamins, minerals, fats. vitamins and minerals එකට ලියන්න පුළුවන්. carbohydrate, protein, vitamins and minerals and අවසානික fat. පැහැදිලිද?